හොඳයි සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. tempත් වෙමු. සාදු කාර්යය පවතුමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. චෛමේ භික්ඛවේ ධම්මා සාරාණීය පිය කරණා ගරු කරණා සංඝාය අවිවාදාය සමග්ගයා ඒකී භාවාය සංවත්තන්ති තී ඛතමේච ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තා කාය කම්මං පච්චුපට්ඨිතං හෝති තබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝච අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝාය අවිවාදාය සමග්ගයායේකී භාවාය සංවත්තන්ති තී. අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපේ මේ 39 දුරස්ත 40 දුරස්ත භාවනාව සඳහා අපිට යෝජනාවක් ඇවිල්ලා තිබුණා මේ කෝසම්බිය සූත්‍රය මාතෘකා කරගන්න කියලා. ඉතින් සූත්‍රයේ පාඩයක් තමයි මම ඉදිරියෙන් තියාගත්තේ. නැත්තම් ධර්මදේශනාවේ දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තේ. ඒ පාඩේට එනකොට සූත්‍රයේ සම්බන්ධ නිදාන කතාව ඉක්මවලයි මම මේ තෝරාගත්ත පාඩය පොතේ භාෂාවෙන් නැත්තම් ඉදිරිපත් කිරීම අනුව ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දැන් අපිට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ භික්ෂු සංඝයාගේ, එහෙම නැත්නම් අපි වුවොත් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මේ සිව්වණක් පිරිස අතරෙහි බුද්ධ ආගමට ආවේනික වෙච්චි යම් යම් ලක්ෂණ වගේක් තියෙනවා. අන්නේ ලක්ෂණ අනුව ආදර්ශවත් විදියට අපි ගත කරන්න නම් ලෝකයේ අපෙන් බලාපොරොත්තු වෙන යම් යම් මනුස්සකම්ම තමයි. හැබැයි ඒ ටික අනිකුත් ආගම් අදහන්නන් අතර සරුවච්චන් වහන්සේ නිසා ලෝකෙට අද ඉදිරිපත් වෙලා තියෙනවා සාරාණීය ධර්ම විදියට. කියන්නේ ඉත්තබාගත යුතු ගක් කල් මතක තියාගන්න පුළුවන් ධර්ම. දැන් අපි දන්නවා අද ලෝකේ තියෙන තත්ත්වයටදී විද්‍යාවේ එක යෝජනා ක්‍රමයක් ගෙනත් දීලා තියෙනවා. එතනින් ගියාම කතෝලික ආගම එක යෝජනා ක්‍රමයක් ගෙනත් දීලා තියෙනවා. මුස්ලිම් ආගම තව යෝජනා ක්‍රමයක්, Hindu ආගම, යුදෙව් ආගම, ශීඛ ආගම ආදි වශයෙන් ඒ යෝජනා ක්‍රම ගෙනාපුවාම අද කාලේ පවතින ජනමාධ්‍ය නිසා ඉස්සර වගේ අර පොතේ දැනුම දැන් දුර්ලභ නැහැ, සුලභයි. ඉතින් ඒගොල්ලෝ ඒ බුද්ධ ආගම වේවා, විද්‍යාව වේවා, කතෝලික ආගම වේවා, ඒ කට්ටිය පෙන්වන්න හදනවා අද තියෙන මේ භයානක ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ අපි ළඟ කියලා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ උප්පරීමෙන් පෙන්ලා තියෙනවා මේ වෙනකොට. ඒ නිකායවල ඒ ආගම් පෙන්ලා තියෙන ඕම් බලන්න අපේ වැඩ කියලා. නමුත් ඒ අනුව බලනකොට ඒ ඔක්කොමලා පිළිගන්න ඒගොල්ලෝ ගාව නැතුවමත් නෙවෙයි එච්චර අගය කරපු නැති ප්‍රධාන කාරණා ටිකක් එදා බුදුහාමුදුරුවෝ අපිට රහසෙන් කියලා දීලා තිබිලා තියෙනවා. අපි මේ විද්‍යාව ගරු කරන්න කියලා අපෙන් ඒව ගිලිහිලා තියෙනවා. දැන් නැවතත් අපි කෝසම්බිය සූත්‍රය ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ එදත් බලංගු අදත් බලංගු යම් යම් ධර්මතා වගේක් තියෙනවා. අපේ ලේවල තියෙන දෙයක් අපි මේ මෑත ඉතිහාසයේ සංකර වීම නිසා අපෙන් ගිලිහිච්ච යම් යම් කාරණා ටිකක් ඉදිරිපත් කර ගන්නවා. ඒ ධර්ම කාරණාවල ಗುಣ විශේෂය තමයි බුදුජානකසේ සඳහන් කරනවා මහණෙනි සිහි කොට යුතු සිහි කට යුතු සාරාණ්‍ය කියලා කියන්නේ ඒකයි. මේ මිනිස්සයා කරන කෙනා විතර නෙවෙයි කාගේ මානවයට අවශ්‍ය සිහි කට යුතු සාරාණීය. ඒ වගේම කවුරුත් අහනකොටත් වැඩ කරනකොටත්
ප්‍රතිඵලයත් ප්‍රිය කරන සුළු. ඒ වගේම ගරු කරන ධර්ම. ප්‍රිය කරන ගරු කරන සංඝාය දහම් හදනෙක් වෙනවා. ඒක අවවාද පිනිස සංග්‍රහය පිනිස ඒකී භාවයේ පිනිස වැටෙනවා. ඒ නිසා කාටද කියන්නත් පුළුවන් මේ ධර්ම රැක්කොත් මේ ධර්ම කටයුතු කරොත් කෙනෙකුට සී කරන්න පුළුවන්. අනේ මම මේ පුළුවන් කාලේ මේ ටිකක් කරලා තියාගත්තා නිත හොඳනව කියලා සී කටයුතු ධර්ම. ඒ වගේ මේක කරනකොටත් ඉගෙන ගන්නකොටත් ඉවර වුණාට පස්සේ අනිකුත් අපේ එකට වාසය කරන ඇත්ත එක ප්‍රිය දෙයක්. ඒක මේ එක වෙලාවකට ගහලා බැලලා පස්සේ ප්‍රයෝජන ලාභ ප්‍රයෝජන පෙන්නේ කන්නේ නෙවෙයි. ඒ ධර්ම ප්‍රිය කරන ධර්ම. ඒ වගේ මේව කරන අයට නිකම්ම ගෞරවයක් ඇති වෙනවා. බලාගෙන ඉන්නකොට ඕන කෙනෙක් කියනවා මේ කටයුතු නිසා පාච්චල් වෙන්නේ ලාමක වෙන්නේ ගරු කටයුතු ධර්ම කියලා මේ කාට හරි ඒකට අවවාද කරන්න පුළුවන්. වා කරලා බලන්න මම මේවා යටපත් කරන්න හදනව නෙවෙයි. ඔයාව මේ කීකරු කරන්න හදනව නෙවෙයි කරලා බලන්නකෝ. මේවා මාත් කරලා තියෙනවා ඒක එහෙමයි. ඒකෙන් මම ඔයාලට කරන්නේ සංග්‍රහයක් නේ. බුදුහාමුදුරෝ දීපු දේ සංග්‍රහය පිණිස වටිනවා. අවිවාදයේ පිණිස වටිනවා. සමගිය පිණිස වටිනවා. ඒ නිසා මම ඔයාලට කියනවා ඔයම යාළු වෙනවා. කතා දෙකක් නැහැ. ආන්නේ වගේ ධර්ම තියෙනවා හයක්. මම මේ උඹලට මානිනේ උඹලට මම මේ හය කියලා දෙන්න හදාගන්න. ඉතින් අපිත් දැන් ඒ සරුවචන් වහන්සේ කොසබෑනුවර කෝසම්බිය භික්ෂුන් වහන්සේලාට ඒ ඉදිරිපත් කරපු ධර්ම මේ අවුරුදු 2600 විතර පස්සේ සීකරනවා. ඒවර සාරණීය කියන එක තමයි කියන්නේ. අපි සීකටයුතු ධර්ම මේවා. කාගටත් සීකටයුතු ධර්ම, එදත් සීකටයුතු ධර්ම, අදත් සීකටයුතු ධර්ම. හැබැයි මේ වගේ ධර්ම හයක් ගොනුකරනද ඉතිහාසයක් තියෙනවා. යම් සිද්ධි සංග්‍රහයක් ධර්ම પરම්පරාවක් අනුව තමයි සරුවචනන්සේ මේ වෙලාවට ඒ උපදේශය දෙන්නේ. ඉතින් සමාජලාට අපිට ඒව ගැළපෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අපි මේ පසුබිම දන්නේ නැත්තම්. ඇයි බුදුහාමුදුරුවෝ මේ බණ කිව්වේ කියන නිදානය පසුබිමට සාපේක්ෂව දන්නේ නැත්තම් අපිට නොගැලපෙන ගාක් එන්න පුළුවන්. ඒ නිසා මම කැමති අද පළවෙනි දවසේ නිසා ඇයි බුදුහාමුදුරන්ට අපිටත් මතක තියාගන්න එදා හිටපු සංඝයාටත් මතක තියාගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා ධර්ම සංගායනාවට නගන්න මේ ධර්ම දේශනා කරන්නට හේතු වෙච්ච කාරණාව. ඉතින් ඒ කාරණාවට හේතුව කලහයක්. එහෙම නැත්නම් ඒවකට පැවිච්ච අසමගියක්. ඉතින් අපි අද දකින්න බෞද්ධයන් අතර අසමගිකම්, නිකායන් අතර අසමගිකම්, පන්සල් අතර අසමගිකම්, අර ගෝලයා ගුරුනාන්සේ පාවිච්චි අනුගමනය කරන ගෝලයයි මේ ගුරුනාන්සේ අනුගමනය කරන ගෝලය අතර නොගැලපෙනතා, අරණ්‍ය වාසී සහ ග්‍රාම වාසී නොගැලපෙනතා. ඉතින් ඒදත් තිබිලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා නිදානේ බලනකොට මේ අපි ඉන්න කාලේ ගොඩක් කුණු වෙච්ච කාලයක් හෝ ගොඩක් මල්පල ගන්න වෙච්ච කාලයක් නෙවෙයි, එදා වගේම තමයි. ඉතින් ඒකට පසුම් වෙලා තියෙන්නේ කොසබෑනුවර හිටපු මේ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් පුදුම විදියට කලහ කරගෙන තියෙනවා. ඒ කලහ කිරීම කියන්නේ සාමාන්‍ය ගන්ධස්තර මට්ටමට ගිහිල්ලා තියෙනවා අපේ වචනෙන් කියනවා. කාටත් තේරෙනවා බණ්ඩන ජාතානම් කලහ ජාතානම් ඒ කියන්නේ කැඩෙන බැඳෙන බිඳෙන සම්බන්ධතා ඇතිය. ඒ කියන්නේ මේකට එක ගුරුනාථේ ගෝලු දෙන්න බින්දෙනවා. සම්බන්ධතාවය බින්දෙනවා. බණ්ඩන ජාතානම් කලහ ජාතා එකිනෙකාට කලහ කර ගන්නවා. ඒ වගේම විවාදාපන්න. එයා කියන හැමදේම මේ විවාද කරලා පරද්දන්න හදනවා. ඒකල විවාදයට තුඩු දීලා තමයි කතා කරන්නේ. සමගි පැත්තට නෙවෙයි කතා කරන්නේ. අඤ්ඤමඤ්ඤම් මුක සන්තිහි විතුදන්තා. කට හරියට කිටේරියක් වගේ. ඒ කිටේරියෙන් අනුන්ට කොටන එකමයි කරන්නේ. මේ එකිනෙකනාගේ මුව සැතින් අනේකන කොටන වචන හැම එකක්ම අර කොනහන සුළු අඤ්ඤමඤ්ඤම් මුක සත්‍තිහි විතුදන්තා විහෙරಂತಿ. මේ තමයි ওই පාළියේ සඳහන් වෙන හැටි කලහකාරී භික්ෂූන් පිරිසක් නම් කරන හැටි. භණ්ඩන ජාතානම් කලහ දාතානම් විවාදාපන්නාන අඤ්ඤමඤ්ඤම් මුක සත්‍තිහි විතුදන්තා විහෙරಂತಿ. එතකොට එක එකනාව තේරුම් ගන්නෙත් හතුර විදියටමයි. කවදාකවත් ඒක වෙනස් කරන්න කැමති නැහැ.
ඒ වගේම මිතුරා විදියටමයි. ඒ නිසා එකඟතාවයකට එන්න බෑ කවදාකවත්. එයා කියන කිසිම දෙයක් නැවත සලකා බලන්න කැමති නැහැ. මෙයා කියන දෙයක් එයා සලකා බලන්නෙත් නැහැ. ඒක නිසා අඤ්ඤමඤ්ඤ සංඥාපෙන්ති නච සංඥාත්තිං උපෙන්ති කවදාකවත් එකඟතාවයකට එන්න කමන්න කරන උකට කමන්නේ අපි එකතු මේ වැඩේ කරමුකෝ කියලා එimhe සමගියක් සම්පන්න භාවයකට එන්න බෑ. නච අඤ්ඤමඤ්ඤ නිජ්ජාපෙන්ති වහම තමයි කරදර තියෙනවා තමයි අපි එක බුදුහාමරෙන් ගෝලෝනේ අපි මේ වැඩේ කරමු කියලා එකතුව අපි එක කයියට එක කතාවට එකට ජෝඩු වෙලා වැඩ කරන ගතියක් නැහැ. නච නිජ්ජත්තං උපෙන්ති එළඹෙන කාටවත් නැහැ. ඒ කියන්නේ ඉතින් නායකයෙක්වත් දන්නේ නැහැ මේ වෙලාවට ඌව කතා කරලා හරියන්නේ නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ සාමයයි කියලා නායකයටවත් තේරෙන්නේ නැහැ. පොඩි කට්ටියට විතරක් නෙවෙයි. ඒ නිසා අනාගතේවත් වෙයි කියලා හිතන්න බෑ. දැන් ලෝකේ තියෙන ඒ ආගම් අතර තියෙන ගැටුම් එහෙම නැත්නම් අපි කොමියුනිස්ට් ධර්මය අදහන කට්ටිය සහ ඒකාධිපතිත්වය අදහන කට්ටිය ගත්තාම එකක වෙන්නේ නැහැ. අරයා කියන දේ කවදාකවත් මෙයාට එකඟ නැහැ. මෙයා කියන දේ කාටවත් එකඟ නැහැ. ඒ නිසා යුවා පිල් බෙදිලාමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒකාධිපතිත්වයේ අධිරාජ්‍යවාදී ක්‍රමේ සහ ඒ කියන කොමියුනිස්ට් ධර්ම අතර ඉස්සර තිබුණු ඒ කියන්නේ කොමියුනිස්ට් රුසියානු විප්ලවයේ සිදුවෙන කාලේ තිබුතරන් ගැටුමක් දැන් නැහැ. ඒ මිනිස්සු තේරුම් ගන්න තියෙනවා එහෙම පන්ති දෙකකට බෙදිලා රටවල් දෙකකට බෙදිලා දේශපාලන වශයෙන් බෙදිලා ඉන්න බෑ. දැන් මිනිස්සු ජනමාධ්‍ය නිසා එකතු වෙලා තියෙනවා. නමුත් එදා එහෙමත් එකතු වෙන පාටක්වත් තිබිලා නැහැ. ඉතින් මේක දකින්නකොට එක භික්ෂුවකට කල්පනා කරලා තියෙනවා චික් බලන්න අපි මෙතෙන් ආවේ මේ නිවන් දකින්නයි සිවුරු දාගත්තේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? අපි දෙගොල්ල එකිනෙකාගේ වැරදි හොයා බණ්ඩන ජාතානම් කලා ජාතානම් විවාදාපන්නාන මොසතින් එකිනෙකාට පහර දෙමින් ගත කරනවා කියලා ඉතින් මේ කට්ටියට කියලා වැඩක් නැහැ නේ. ඊළ බුදුරජාණන් වහන්සේට කියනවා ඒ ගිහිල්ලා එකපත්පසෝ වාඩිලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කෝසම්බිය භික්ෂු මෙන්න මේ විදිහටයි ගත කරන්නේ. මේ කේලම් කියනවා කියලා. එහෙම නැත්නම් අපි කියව චෝදනා පත්‍රයක් දෙනවයි කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට මතක් කරලා දෙනවයි කියලා. ඒ කියන්නේ මට පේන්නේ ඒ ගුරුනාන්සලාට කියලා වැඩකුත් නැහැ. කැපකාරයන්ට කියලා වැඩකුත් නැහැ. මේගොල්ලෝ ඕනෑමට වැඩිය දැන් මේක වණ කරගෙන, තුවාල කරගෙන, අවුල් කරගෙන තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ එතනින් ළඟ සංඝයා වහන්සේට අමතලා කියනවා ආන කෝසම්බී භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ කැඳවීමක් කරනවා කියලා ගිහිල්ලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ වැඩේ තමයි ඒකට සම්බන්ධ දෙපාර්ශ්වයේ කැඳවන එක. මේ අර භික්ෂුවගේ උපමණය විනිශ්චය කරන්නේ නැහැ. භික්ෂුවගේ උපමණය ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එතකොට මේ දෙපාර්ශ්වයේ කෝසම්බී භික්ෂුන් ගෙන්නනවා. ඉතින් මේක තමයි ලෝකේ තියෙන එකම සාධාරණ ක්‍රමය. එහෙම නැතුව කොහොම විනිශ්චය කරුවත් අනිත් පැත්ත බුදුහාමුදුරන්ට දොස් කියනවා. එහෙම දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ අලුතෙන් ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ නෑනේ. බුදුජානනාංශයේ තියෙන බුද්ධ ධර්මයේ මතු කළ දෙන එකනේ. සංඝයාගේ තියෙන සාමග්‍රිය මතු කරන්නනේ. බුදුහාමුදුරුවෝ ඒකටනේ නායකත්වයේ ගන්නේ. භික්ෂුන් මහාමන්ත්‍රණය කළා අහනවා මහණෙනි මේ විදියට එකිනෙකා මේ බණ්ඩන ජාතානම් කලා ජාතානම් විවාදාපන්නානම් මුක සත්‍තිහි විතුදන්තා විහරන්තෝ කියන විදිහට ගත කෙරුවොත් උඹලට තව මේ විරුද්ධ පක්ෂයේ මිනිස්සු ගැන කරුණාසහගත ක්‍රියාවක් කරන්න පුළුවන්ද? මෛත්‍රී සහගතින් මේ මිනිස්සුන්ට සුවපත් වේවා කියන්න පුළුවන්ද? ඒකට වචනේනේ. සුවින් සඳහා කටයුතු කරන්න පුළුවන්. බෑ. ඉතින් ඒකද දැන් ඕනේ කරන්නේ. දැන් මේ ගැටුමක් ඇති කරන තියෙනවා. ඒක අවුල් වෙලා වණ වෙලා දැන් එහා පැත්තේ එක්කෙනෙකුට මෛත්‍රී ක්‍රියා කර්මයක් කාය කර්මයක් කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ඒ විශේෂයෙන් මේ වගේ උඹ තෝතෝ වර පළ කීකියා ඉන්න වෙලාවක එහෙම කරන්න බෑ. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට උඹලා ගත කෙරුවොත් දැන් මම ඉන්න කාලේ නෙවෙයි නැති කාලෙවත් වගතුවක් වෙයිද? ඒක සාසනේ පැවිදි වෙච්ච අනික් කෙනාට මෛත්‍රී සහගත කාය කර්මයක් කරගන්න බැරි වෙන මට්ටමේ මානසික තත්ත්වයක් තියෙනවා. වාචසික තත්ත්වයක් තියෙනවා. කායික තත්ත්වයක් තියෙනවා. කැටි පොළු අරගෙන ගහ ගන්න විදියට, වාද විවාද කරගන්න විදියට හිතින් උඹ නොදකින් කියන මට්ටමක ඉන්නේ. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඕකටද දැන් අපි මේ සාසනයක් පිටවල බුද්ධ ශාසනයක් කියලා කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට මතක් කරලා තියෙන්නේ
ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ හරියට අවිච්චිතුනාට පස්සේ අවිස්සනන ප්‍රශ්න නැහැ. අවිච්චිත ඉවර වෙන්න වැඩ කරන්න හැටි. මේක තුවාල වුණාට කමන්නේ නැහැ. මේක තුවාලේ සනීප වෙන පැත්තට වැඩ කරන්න හැටි. එහෙම නැත්නම් ඒක ඉවරයක් කරන්න වැඩ වෙන හැටි. අර කියන විදිහට ප්‍රියතාවයක් ඇති වෙන විදිහට එහෙම නැත්නම් සාරාණීය විදිහට අනේදා වාදයක් තිබුණා. අපි දැන් ඉවර වෙලා මෙහෙම කටයුතු කරනවා කියලා රටට ලෝකයට කියන්න පුළුවන් තාලෙට ප්‍රිය කරන තාලෙට ওই ගැට ගැහිගෙන බැනුම් අහගෙන ඉන්නවට වැඩිය ප්‍රිය කරන තාලෙට එහෙම නැත්නම් ගරු කරන තාලෙට සංග්‍රහ කරන්න පුළුවන් විදිහට අවවාදයක් කරන විදිහට ගත කරන්නේ කොහොමද කියන එකට ගෙන්නනවා මේ කට්ටියගේ මානසිකත්වය. දැන් ඔය දෙන්න ඉන්නේ පෙට්‍රෝලුයි ගින්දරයි ලං කරාවල්. ලං කරන්න ඉස්සෙල්ලා ගිනි ගන්න. ලං කරලා පිඹලා ගිනි තියන්න ඕන කමක් නැහැ. ගින්දුව අවුලවන්න ඕන කමක් නැහැ. එහෙව් තියෙන වෙලාවක කවදාකවත් ඒ භික්ෂුන් වහන්සේ සංඝ කියන්නේ එකතු වෙනවා කියන එකනේ. සංඝයා කියන්නේ සමූහය කියන අදහස. ඉතින් මේ සමූහය කියන අදහස කොහෙද ඇතුලේ කට්ටිය කරන්නේ ගහගන්න එක. වචන වලින් හරි කහගන්න එක බැන ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා උඹලට මේ මිනිස්සයයි විරුද්ධ පක්ෂයේ ඉන්න මිනිසයාට දවල්වත් රෑවත් රහසින්වත් එලිපිටවත් කවදාකවත් මේ මෛත්‍රී කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කරන්න බෑ. උඹලා වගේ අම්මු තක තීරු මෝඩ මරි જાතියක් කියලා එහෙම බුදුජානනාතේම කියන්නේ බුදුන් කියන්නේ මෝග පුරුෂයෝ කියලා. මෝග පුරුෂ කියන්නේ හිස් පුරුෂයා. මේ ඔළුව ඇතුලේ ඔළුවේ ගූ තියනවද දන්නේ නැහැ. මොළයේ ධාතුවක් නෙවෙයි. කක්ක තියෙන්නේ. මෝග පුරුෂ හිස් පුරුෂයෝ. මේකට බුදු කෙනෙක් ළඟට ආවේ මේකට ධර්මයට ආවේ මේකට සංඝයා කියලා කියන්නේ කියලා අර ධර්මයේ පෙන්නලා දෙනවා. මේ වගේ වාදයක් ඇති වෙච්චාම අවවාද කරන සංග්‍රහ කරන්න ඉන්නේ සංඝයා. දැන් ඒගොල්ලෝ විවාදාපන්නාන බණ්ඩන ජාතාන කලා ජාතාන. මේකට කියන්නේ බුදුහාමරගේ වචනෙන් ලෝකේ ගින්දරක් ඇති වෙච්චාම නිවන්න තියෙන වතුරනේ තියෙන්නේ. මූද ගිනි ගත්තොත් මොකද කරන්නේ? වතුරේ ප්‍රභාවය තමයි මූද. මේක මූද ගිනි ගත්තා වගේ වැඩක්. මේ සංඝයා නැත්නම් මේ බණ භාවනා කරන අය අතර නොදකින් උඹ නොදකින් කතාවල් තියෙනවා. ඉතින් ඒක බුදු කෙනෙකුට අගය කරන්න බෑ. නමුත් ඕනෙම අනිත් ආගමක් කරන් බලන්න මම මේ ආගම විවේචනය කරන නෙවෙයි. ඒකෙන් ගහන බණින කැල හෙල්ලෙන් අනින කපන කොටන දේවල් යම් යම් තැන්වල පිළිඅරන් තිනවා ඒ ආගම් වල. බුදුරජාණන් වහන්සේගේ කටින් කෙල බින්දුවක්වත් හැලිලා නැහැ. ඒ වගේ බුද්ධ ආගමේ නාමයෙන්වත් මෙන්න මේ විදිහේ හිංසනයක් කරපන් කියලා. ඒක නිසා මේ ළඟදී සම්මන්ත්‍රණයක් තිබිලා ඒකේ අඳුනගෙන තියෙනවා ආගම් දැන් මං කිව්වේ කීපයයිනේ 300 ගාන. පොඩි පොඩි සංවිධාන. ඒකල්ලා ඒ සංවිධාන වලින් හොඳ මේක මොකද්ද කියලා යෝජනා කරනකොට යෝජනා කරලා තියෙන මුස්ලිම් මිනිස්සෙක් මේක තමයි බුද්ධ ධර්ම තමයි හොඳ මේ කියලා. ඊශ්‍රායල් මිනිස්සෙක් ස්ථිර කරලා තියෙනවා. අපේ ආගම් වල අපි දන්නවා මෙන්න මේ පැති නිසා අපිට රටට මුණ දෙන්න බෑ. ඒ වගේ මේ වගේ රණ්ඩු කරන, දබර කරන කතාවල් තියෙනවා. මේක නෑ. ඉතින් ඒක බොහෝම කාලයක් ඊමේල් වල ගියා. මෙච්චරක් කට්ටිය එකතු වෙච්ච සම්මන්ත්‍රණයක හොඳම ආගම මොකද්ද කියලා බැලුවොත් මෙන්න මේ ටික තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ සාරාණීයන් පිය කරනනම් ගරු කරන ධර්ම. මතක තබා ගන්න පුළුවන් ප්‍රියවන්ත ඒ වගේම ගරු කටයුතු ධර්ම කිනුකට කියන්න පුළුවන් බය නැතුව ඔක හරියන්නේ නැහැ. ආයුධ ගත්තෝ අවියෙන් නැහිනවා. ද්වේෂ කරන්න ගත්තොත් හරියන්නේ නැහැ. ඊට වැඩිය හරි හොඳයි. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා කියලා තියෙනවා. අමාරු බව හැබෑව. එළියේ බැරින රහසින් මෛත්‍රී කරපන්. රහසේ බැලනම් එළියේ මෛත්‍රී කරපන්. ඉතින් මෛත්‍රී කරන ක්‍රම තුනක් අපිට මේ සූත්‍රය ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රී ක්‍රියාකාරකම් කායිකව කරන දේ අපි බත් ටිකක් දෙනවා වතුර ටිකක් දෙනවා පවන් තලනවා තුවාලයක් සෝදනවා බෙහෙත් කරනවා වගේ කාය කර්ම. ඊට පස්සේ වචී කර්ම වශයෙන් අපිට ප්‍රිය වචන කතා කරන්න පුළුවන් පිරිටියක් කියන්න පුළුවන් විවිධාකාරයෙන් අපිට අශ්වසාලන වචන. හිතින් හිතන්න පුළුවන් අනේ ඒ පුද්ගලයා මට වෛර කෙරුවත් කමන්නේ මට මෛත්‍රී කෙරුවත් කමන්නේ සූපත් වේවා කියලා. ඉතින් මේ තුනේ මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම, සති මෛත්‍රිය කියලා මේකට කියන්නේ
අන්න ඒකදී සමහරු කැමැති කාය කර්මයට. ඒ මෛත්‍රිය කරන ක්‍රියාවට කැමැති. ඒකෙන් අපි දැන ගන්නවා මේ පුද්ගලයා මේ මෛත්‍රී සහගත ක්‍රියා කරනවා කියන්නේ. නමුත් ඒක නා මෛත්‍රී සහගත වචන කතා කරනව නැද්ද කියලා කියන්න බෑ. එයා සැරපරුස පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි කරන්නේ අනුන්ට හිතසුව පිණිස වචන. තව කෙනෙක් ඉන්න පුළුවන් මෛත්‍රී කාය කර්මත් කරනවා. වචනත් හොඳට කතා කරනවා. හැබැයි ඇතුලෙන් ඒ මනුස්සයාගේ හිත පිරිසුදු නැහැ. ද්වේෂ සහගතයි. ඒ කිරුයාවෙන් නම් හරීම සුවදායක ප්‍රිය කරන ගරු කරන කෙනෙක්. හැබැයි ඇතුලෙන් බැලුවොත් එයාගේ මනසට එයා බහැලා බැලුවොත් හරියට ද්වේෂය තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථා තුනක් තියෙනවා. ඉතින් අපි මේ අද දවසෙත් අපි කතා කරන්න යන්නේ ඒකම තමයි. ආන්න ඒ මෛත්‍රිය සම්බන්ධ ඒ කාරණාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක තැනක බොහොම ගැඹුරකට ගිහිලා කතා කරනකොට කියනවා ඒ පුද්ගලගේ කාය කර්ම හොඳයි, වචී කර්ම හොඳ නැහැ, මනෝ කර්ම හොඳ නැහැ. භාවනා කරන කෙනා හිතන්න ඕනේ මොනවාක් අත්‍යපන් සාඩු ගන්න කාය කර්ම හොඳයිනේ. ඒ නිසා මම එයාට මෛත්‍රී කරන්න ඕනේ. එයාව ආගේ කරන්න ඕනේ. පිළිගන්න ඕනේ. හැබැයි ඉතින් මම දන්නව හොඳටම වචන හොඳ නැහැ, මම දන්නව හොඳටම හිත හොඳ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් එයාගේ වචන ක්‍රියාකාරකම් හරි රණ්ඩු බලසයි. හැබැයි වචන කතා කරනවා බොහොම ප්‍රිය වචන කතා කරනවා හිත කියන්න දන්නේ නැහැ. එතකොට අගේ කරන්න කියලා කියනවා නේ මනුස්ස අඩු ගානේ කතා කරනකොට හරි මේ කාට හරි මෛත්‍රියෙන් කතා කරන්න දන්නවනේ ක්‍රියාකාරකම් කෝක වෙතත්. තව කට්ටියක් ඉන්නවා ක්‍රියාවත් හොඳ නැහැ වචනෙත් හොඳ නැහැ හැබැයි ඇතුලෙන් හරිම නිවිච්ච මිනිස්සෙක්. ඉතින් ඒ තුනේදිම ඒ පුද්ගලයාට අපි මෛත්‍රී කරන්න තියෙන හේතුවක් හොයාගන්න කියලා. අරකන තුරන්න මේක තියෙනවනේ කියලා. ඉතින් එහෙමත් නැති පුද්ගලයෝ ඉන්නවයි කියලා තියෙනවා ලෝකේ. කාය කර්මෙත් ලස්සන නැහැ, වචී කර්මෙත් ලස්සන නැහැ, මනෝ කර්මෙත් ලස්සන නැහැ. මට ඒ මනුස්සයා ගැන හොඳක් හිතන්න යහපතක් හිතන්න හේතුවක් නැහැ. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි කොච්චරක් අමාරුවටපත් වෙනවද කියලා ඒ කෙනාට මෛත්‍රී කරන්න උදාහරණයක් දෙනවා. කාන්තාරයක හරක් ගිය පාරක හරක් කුරේක වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. වැහැලා වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. පලාතක වතුර නැහැ. දැන් වතුර පිපාසයෙන් ඉන්න මිනිස්සෙකුට කෝප් එකට අරගෙන එහෙම වතුර බොන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයා හතර කුරේ බිම තියලා ඔළුව පාත් කරලා අර හරක් කුරේක තියෙන වතුර ටික බොන්නේ අම්මාකාරයටද අන්නේ විදියට manussකම සලකන්නේ කියලා. ආගේ කාය කර්ම හොඳ නැහැ, වචී කර්ම හොඳ නැහැ, මනෝ කර්ම හොඳ නැහැ. නමුත් මං ඒත් මෛත්‍රී කරන්න ඕනේ කියලා. ඒ අතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරන්ට දෙවෙනි වුණාට එහෙම කාටවත් හැකියාවක් තිබිලා නැහැ. ඉතින් ඒ විදියට කටයුතු කරලා තමයි මේ අවුරුදු 2600 ඇවිල්ලා තියෙන්නේ. එතකොටත් මේ වගේ අවුල් තිබිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ මේ කෙනෙකුට සාරාණීයම් පිය කරණම් කරු කරන සංඝාය මේක ගණන් කියලා කියන්න පුළුවන් අවිවාදාය සාමග්ගියා ඒකී භාවාය සංවත්තති වාද කරන්න තු එක බාර ගන්න පුළුවන් සමගියට හේතු වෙන මේ ධර්ම මොකද්ද මේ ධර්මය ධර්ම 6ක් කියලා දෙන්න බුදුහාමුදුරුවෝ ලෑස්ති වෙනවා. අද දවසේ අපි ගන්න බලාපොරොත්තු වෙන එකේ පළවෙනි එක මෙත්තා කාය කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්බරක්මචාරීසු ආවීචේව රහෝච අයම්පි ධම්මෝ සාරාණියෝ පියකරණියෝ කරුකරණෝ සංඝහය අවිවාදාය සාමග්ගයා ඒකී භාවාය සංවත්තති. අපි අතර ඉන්න පිරිසේ යම් ප්‍රමාණයක එකම්මගේ දරුවෝ වගේ ඉන්න ඕනේ නම් එවන තමයි සංසාර දුකේ තවත් දුක් දාගන්න තු ඉන්න ඕන නම් මෛත්‍රී කාය කර්ම කරන්න කියලා. ඉතින් මේ මෛත්‍රී කාය කර්ම තමයි අපි මේ එකිනෙකාට කායික වශයෙන් කරන උදව්. ඉතින් අපි දන්නවා සුනාමිය ආපු වෙලාවේදී අපි නිසරණ වනේ ඉන්නකොට ලංකාවේ එයාපෝට් එකේ ඉඩමදි වුණා ආපු ආශාන්තර ප්‍රමාණය. ප්ලේන් හසුරව ගන්න බැරුව ගියා. ඒක ඔක්කොගෙම පුරවගෙන ආවේ මේ සුනාමියට ආධාර. සමහර ඒවා මේ මාලදිවයිනට බැස්සුවා. බැස්සලා මෙහෙට ගෙනල්ලා ලංකාවෙන් ගිය නැත්නම් අපි කියන ධර්ම දූතය සඳහා ගිහිල්ලා පන්සල් පිහිටුවාගෙන තියෙනවනේ. ඒ පන්සල් ඉස්සලා වස්තු ගෙනල්ලා දාලා ගියාලු. මේක කරුණාකරලා ලංකාවට පිටත් කරන්න කියලා. ඊට පස්සේ පන්සල් වල මේ account එකට
පුළුවන් තරම් සල්ලි දාලා තියෙනවා මේක ලංකාවට එවන්න කියලා. අපි දන්නේ ලංකාව කියන්නේ මොකද්ද කියලා. ලංකාව අනුතරටපත් වෙලා තියෙනවලු කරුණාකර දෙන්න කියලා. ඒ කට්ටිය බෞද්ධ නෙවෙයි. ඒ මිනිස්සු ආශයන්තර වලින් බඩු එවන්නේ. අපේ ලංකාවේ ආශයන්තර පොළ ඉඩ මදි. අපේ ආශයන්තර විනාඩි 5න් පාඩ බාන්න බෑ. අපි ළඟ ස්ටාෆ් එකක් නැහැ. අපි ළඟ ඒ රේඩාර් ආදී උපකරණත් නැහැ. රණ වේගත් පුංචි. ඒ තරම්ම මෛත්‍රී කාය කර්ම. ඒ තරම මෛත්‍රී කාය කර්ම තියෙනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ අපි මේ බෞද්ධයෝ කියන කට්ටිය. හොස්ස ළඟින් මැස්ස ගන්න බැරුව මේ දඟලනකොට අර වගේ මිනිස්සෙක් ඒ කියන්නේ ආගම පැත්තෙන් අපිට සමානයක් නැහැ. ලේ වලින් අපිට සමාන නැහැ. ආශියා කරේ මිනිස්සු නෙවෙයි. අපිට මේ කිසිම බැඳීමක් නැහැ. කොහොම හරි මහ බැංකු වාර්තාවේ ආර්ථිකයේ දියුණුවක් ඇති වෙන පෙන්නන මට්ටමට ආධාර කරා. ඒක සාමාන්‍ය ලේසි නෑ රටකට මේ ජාතික ආදායමට බලපාන විදියට ආධාරයක් කරනවා කියන එක. අපි ණයට අරගෙන ජීවත් වෙන ජාතියක්. ඉතින් මේ වගේ මෛත්‍රී කාය කර්ම ගැන දකිනකොට හිතා ගන්න බෑ මේ මිනිස්සු කොහොමද කරන්නේ කියලා. ඔය සමහර පැතිවල මේ මුස්ලිම් මිනිස්සුયો විසක් කාලේට පොසොන් කාලේට හැතැම්ම ගණන් දිග පොලින් තියාගෙන දන් දෙනවා. තොරන් ගහනවා. අරගෙන වෙලා මේ බෞද්ධ කටයුතු කරනවා. චෛත්‍ය කොතපලන් දණ්ඩ සුදු ඇඳගෙන සුදු රෙද්දකින් වහගෙන ඔලුව උඩ තියාගෙන සාදු කියා කොතේ අරගෙන ඉනවා මුස්ලිම් මිනිස්සු. මම මේ නිදර්ශන වශයෙන් කියන්නේ. ඉතින් මේ මිනිස්සු මේ වැඩ කරන්න ගියාම මොන දෙයකින් මොකද ඒ ආගම් වල තියෙන දේවල් වල හැටියට අන්‍යාගමික ආයකට එහෙම අනාත්මී සලකන ආගමකට උදව් කරනවා කියන එක දෙයයන්න්සිට විරුද්ධව යනවා. ඉතින් ඒක නිසා එහෙව් එකක කොහොමද මේ ඇත්ත මේ හිත හදාගන්නේ? කොහොමද මේ කය මෛත්‍රී කාය කර්මවල හිත හදාගත්තේ කියන්නේ මනුස්සකම. ඔය මොනම ආගමක්වත් ඒවම මොකක්වත් අවශ්‍ය නැහැ. ඉතින් අපිට හිතන්න අපිට යම් කිසි කෙනෙකුට එහෙම මෛත්‍රී කාය කර්මයක් කරගන්න බැරි තරම් මේ මිනිස්සයා කලාජාතානං විවාදාපන්නානං විජයට ගත කරනවා නම් මේ මිනිස්සයාට භණ්ඩත ජාතානං කලාජාතානං විවාදාපන්නානං අඤ්ඤමඤ්ඤම් මුක සත්‍ති විතුදන්තා විහෙරಂತಿ කියන විදිහට ඉන්නවනම් මොන තරම් මානසිකත්වයෙන් පිරිහීමක්ද කියලා. මේ මිනිස්සයා අපේ ලේනායෙක් නෙවෙන්න පුළුවන්. නමුත් අපිට යාට දවල් හෝ රෑ එළියේ හෝ මේ හැංගිලා මෛත්‍රී කරන්න බෑ. ඉතින් අපි අපේ අර මනුස්සකමේ මොන තරම් පිරිහීමක් තියෙනවද කියලා. අපි පුංචි කාලේ අපේ ගේ පල්ලෙහා හිටියා මේ පුංචි පවුලක් ඉතින් බොහොම අමාරුවෙන් ඒ කියන්නේ තාත්තා හම්බ කරන රස්සාවෙන් දරුවෝ 3-4 දෙනෙක් හිටියා. ඒකට මට වහ තේරෙන්නේ නැති වයස. අපේ ඉස්කෝලේ තිබුණේ 8 පන්තියට විතරයි ප්‍රාථමික ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා මහින්ද කියලා ළමයා. ඒ ළමයා ඉන්න පන්තියේ ටීචර් කිව්වලු මේ යාළුම ළමයාගේ නම එකට ලියන්න, දෙවැන්නගේ නම දෙකට ලියන්න, තුනට ලියන්න යාළුම එක්කන 1 2 3 කියලා පන්තියේ ළමයින්ගේ බලලා වැඩිම කෙනෙක් කාටද ඡන්දෙ දෙන්නේ කියලා බලන්න. කවුද වැඩියෙම මේ ප්‍රියමනාප කෙනා කියලා බලන්න. ඉතින් ඔක්කොමලා ලියලා තිබුණලු මගේ මෙයා තමයි යාළුවා. ඊගාව එක්කන මෙයා ඊගාව එක්කන. ඉතින් ටීචර් මේක බලපු ගමන් එයා දන්නවා පන්තියේ ඉන්න වැඩිම ජනප්‍රිය කෙනා කවුද කියලා. මහින්ද ලිව්වලු මට ඔක්කොම එක වගේ කියලා. ඉතින් ඒක දැකලා දැන් අපේ ගෙදර එහෙන ලොකු කතාවක් ගියා. ලොකු අය කතා කරනවා. ඉතින් මට මේක තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ කියන්නේ කියලා. අහනවා ටීචර් පන්තියේදී ඔයා යාළුම එක්කනගෙනම ලියන්නකො. කොලයක් දීලා කියනවා දෙවෙනි එක කියලා ලියන තුන්වෙනි එක කියලා ලියන්න. ඔහොරේ. අරගෙන එකතු කරනකොට මේ මහින්ද ඇත්තටම අපි දාන්න මිනිස්සෙක්. බොහෝම නිවිච්ච ඉලන්දාරියෙක්. මේ අපේ පවුලත් එක්ක පොඩි තාත්තගේ තරහකුත් තිබුණා. තාත්තා අපිත් එක්ක කැමති නෑ. හැබැයි අම්මයි දරුවෝයි අපිත් එක්ක කැමති. මොකක් හරි එහෙම මොකද්ද පටලයි මට තේරෙන්නේ නෑ මොකද්ද කාරණාව කියලා. මේ කියලා තිබුණා මට පන්තියේ කිසිම දෙන්නෙක් අතර වැඩියෙන් යාළු කෙනෙක් නෑ කියලා. මම කල්පනා කරලා බැලුවා දැන් මට ඉන්නවද කියලා. ඒකට මම බැලුවොත් මට ඉන්නව වැඩි හොඳම යාළුවෙක් කියලා. වැඩියෙම ඕන දෙයක් හදාගන්න. දෙවෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් මට කියතයි. ඒක දැන් අපේ ගෙදර කට්ටිය කතා වෙනවා කවුරුවක්වත්ම අතර වෙනසක් නැති කෙනා තමයි හොඳ කියලා. දැන් මොන මානසිකත්වයක්ද මේ කතා කරන්නේ?
අපි ඇහුවොත් අපි හොඳම කවුද කියලා අම්මා හොඳයි කියනවා තාත්තා හොඳයි කියනවා. ඒ මොනවා කිව්වත් අපි අතර තියෙන මොකද්ද මේ පන්ති ભેදයක්. අපි අතර තියෙනවා මෙයා හොඳයි මෙයාට වැඩිය. ඉතින් ඕක තියෙනකන් කලහ විවාද තමයි. ඒ නිසා අපි හැම වෙලාවෙම හොඳම කෙනා තෝරනවා වගේම නොදකින් කියන එක නම් තීරලා ඉවරයි අපේ මනසේ. ඒ මිනිස්සයාට අපිට කවදාකවත් දවල්වත් රැවත් අනේ අරුවට හොඳක් වේවා කියලා 30කට වතුර ටිකක් දෙන්නවක්වත් බඩගින්නට කන්න දෙන්නවත් පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරම්ම අර ඇටුවම් බහගත්ත ද්වේෂයක් තියෙනවා. තමරුට තියෙන ආයික අනිත් පැත්ත බුදුම විදිහට බැඳීමක් තියෙනවා. බැඳීම නිසා Taman නොකano බිවුනක් දෙන්න බල දෙකම එකමයි. හැබැයි ඉතින් මෙතනදී සරුවච්චන් වහන්සේ ඒ වගේ භාවනා කරලා කෙලවර දකින්න හදන කෙනෙකුට දෙන උපදේශයකට වඩා මෙතන දෙන්නේ මේ සාමාන්‍ය කලහයක් ඇති වෙච්ච හැබැයි සාමාන්‍ය කලහයක්වත් නෙවෙයි මේක සංඝයා හතර කලහයක්. ඒකට වෙනස්නේ තත්වය. සංඝයා හතර කලහයක් වෙනකම් බුදුහාමුදුරන්ගේ ගෝලියෝනේ. ඒගොල්ලෝ යම් ප්‍රමාණයට ගීගේ අතහැරලා වැඩ කරන කට්ටියනේ. නමුත් අර ඉහළම පන්ටෙ නෙවෙයි කියන්නේ. බුදුජානන්සේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් ඒ විදිහට ගත කරනවා නම් අයම්පි ධම්මෝ සාරාණීයෝ. මොකද්ද? තව කෙනෙකුට එහෙම නැත්නම් මට මෛත්‍රී කාය කර්මයක් කරන්න බැරි කෙනෙක් නෑ ලෝකේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ තමනුත් එක්ක සමගියව භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක කතා කරන්නේ. සංඝයා වහන්සේලා අතර භාවනා කරන සංඝයා අතර මට ආසවල් වහන්සේට ස්වාමීන් වහන්සේට මට කරුණාවෙන් කාරණාවක් කරලා දෙන්න බැරිකමක් කායික උදව්වක් කරන්න බැරි කෙනෙක් නැත්තම් ඒක සාරාණ්‍ය ධර්මයක්. සීකටයුතු ධර්මයක්. ඒ වගේම පිය කරන ධර්මයක්. ඒ කියන්නේ මට ඕනම කෙනෙක් අපි ඉස්සර ඒක ලංකා ඉතිහාසයේ බොහොම ප්‍රසිද්ධයි. ඉස්සර ඊටාම දුප්පත් මිනිස්සුયો දුප්පත් නෑ හැබැයි එහෙම කියන එක වටින්නෙත් නෑ මේ මිනිස්සෙයින්ට. කට්ටියම එකතු කරලා එකතු වෙලා ගල්ගයක් හදනවා. ගල්ගයක් හදලා ඒක සංඝ සතු කරලා පූජා කරන්නේ අගත අනගත චතුදිස සග්ගස දිනේ. මේකට තාම ඇවිල්ලා මේ වෙනකොට වාසය කරන සංඝයාත් ඉස්සරහට එන්න පුළුවන් සංඝයාත් අගත අනගත චතුදිස සිව්දිසින් වඩින සංඝයාට මම මේක පූජා කරනවා. දුස්සීල සංඝයා දෙන්නේ සුසීල සංඝයාට ප්‍රශ්නයක් නැහැ. තාම වුණත් ලංකාවේ තියෙන මේ කටාරම් කොටපු කවුද පූජා කරේ කියන එකත් ලියලා තියෙනවා. අබය පුත වගේ නමක් දානවා. අගත අනගත චතුදිස සගස දිනේ අබය පුත ඔන්න වගේ වචන වගේක් තියෙනවා. එතකොට පේනවා ඒ ඉස්සර මේ මිනිස්සු ඒ සංඝයාගේ ඒ ಗುಣ බැලුවේ නෑ කාටත් එක විදිහට සලකලා තියෙනවා. ඒක හරි පුදුම දෙයක්. මේ මංගියා මේ ළඟදී ඒ කඩුගන්නාවේ තියෙන ඔය පාරමිතා සෙන්ටර් එකට ඊට පස්සේ ඔය බෙල්ලන්විල හම්දුරන්ගේ පුතෙක් ඔය මැරිච්ච මහිතන් ස්වාමීගේ පුතෙක් දැන් එතන ලොකු හම්දුරෝ. ඉතින් මම මේ ගමේ මම පොඩ්ඩක් එහා පැත්තේ ගමේ ඊට පස්සේ කිව්වා මට එන්න කිව්වට මෙතෙන් ආවා මේ පැත්තේ මිනිස්සු හරි අමුතුයි කිව්වා. උඩරට පැත්තේ මිනිස්සු හරි අමුතුයි කිසිම විදියකට සංඝයාගේ දුසිල්ලත් සුසිල්ලත් බලන්නේ සලකනවා. යම් හේකින් දැක්කොත් මේ හාමුදුරුවෝ සත්තු මරනවායි කියලා යම් හේකින් දැක්කොත් මේ හාමුදුරුවෝ හොරකම් කරනවායි කියලා යම් හේකින් දැක්කොත් මේ හාමුදුරුවෝ කාමීත්‍යාචාරය කරනවා බොරු කියනවා කේලම් හිස් වචන නැවිතරලා නිකන් ඉන්නවා. කවදාකවත් ඒ හාමුදුරන්ට කොනහඬ යන්නේ නැතිලු. හැබැයි මන් දන්නවා අපේ ගෙදර අපේ අපච්චි එහෙම නැහැ. අපේ අපච්චි නා හාමුදුරන්ට ගිහිලා කියනවා. ඕය සෙල්ලම් කරන්න බෑ කියලා. නමුත් අර බෙල්ලන්විලේ ඉඳලා ගියේ මේ පොඩි හාමුදුරුවෝ දැන් ඒ ලොකු හාමුදුරුවෝ නමක් කියනවා මම උඩරට ඉන්න මිනිසුන්ගේ හැටි දන්නේ පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. මිනිස්සු කන්න බොන්න ඔක්කොම හරි ගසලා දෙනවා. ආයි වාද වේදයක් නැහැ. හැබැයි දුර්ගුණ සංඝයා දැක්කොත් නොගිහින් නිකන් ඉන්නවා. ඉතින් දෙකේ අයිතිය සංඝයාට ගිහියට තියෙනවා නම් මේ ගිහියගේ මනාප භාවයේ දිනා ගන්න සංඝයා හැසිරෙන්න ඕනේ. අපේ සංඝයා අතර අපි ඔක්කොම එකයි. කවුරු හරි වැඩි කොටස ගෙනත් දෙන්න හදනවා නම් හොඳ කොටස ගෙනත් දෙන්න හදනවා නම් මෙයාට විතරක් දෙන්න හදනවනේ මේක අගය කරන්න හොඳ නැහැ.
කියන්නේ කවුරු වෙනුවන කවුරුත් කරන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් ඒ එක්කෙනෙක්ම මේක කරන්න ගියොත් එහෙම ඒක බාර ගන්න එක්කෙනාට භාවනා කටයුතු වලට බාධායි. පූජා කරන එක්කනත් තෝරලා බේරලා වැඩ කරන්නේ. එහෙම නැතුව එහෙම කරන්න පුළුවන් තාලෙට ගිහියන්ගෙන් කිසිම ආදර්ශයක් ලෝකේ ගන්න බෑ. ඊයන්ගේ ළඟ ඇත්තෙම නැහැ. සංඝයා ළඟත් නැත්තම් සංඝයා ඇතුළත් නැත්තම් මේ කරනකොට මේ අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි ඒ પરම්පරාවල් කුල ભેද මාත ભેද අරගත්තොත් ඉතින් ඉවරයි ආය ගන්න දෙයක් නැහැ. ඒ නිසා සංඝයා අතර මම පැවිදි වෙන දවසේ ගුරු ගල්දුවේ පණ්ඩිස්වාංශ කියනවා දැන් මේ නමලා දැන් ගිහියෝනේ අපි ගියේ පැවිදි වුණා. ඉස්සෙන්නම් මේ වරින් ළමයා බත් කාපන් කිව්වට දැන් වඩින්න වළඳන්න නමත් වෙනසලා. පොඩි ආමතුරු වඳින්න වළඳන ඉස්සර කිව්ව මෙහෙම බත්තියක් කන. දැන් බෑ. ඒ තරම් වෙනසක් තියෙනවා මේකේ. දැන් මේ සාමාන්‍යයට කෙනෙක් මේ පැවිදුණානේ. ඊට පස්සේ උපසම්පදා භික්ෂුවට වඳිනවනේ. උපසම්පදා භික්ෂුව පුතඥයි. මේ පැවිදිච්ච එකන රහත්. හැබැයි අර පුතඥ භික්ෂුවට වඳින්න ඕන. ඒ කියයි එහෙම එකක් නැහැ. මොකද ඒතන වඳිනකොට ඔය ඇතුලේ බලලා කුත්තු කරලා බලලා නෙවෙයි වඳින්නේ. එයා ඊට ඉස්සෙල්ලා උපසම්පදා වෙලා තියෙනවා. උඹලා සාමණේර බාලයා වැඩිමාලට වඳිනවා. අර ಗುಣ සීර මකලා ගහන්නේ. කිසිම තැනක පේන්න තියලා නැහැ. ඉතින් ඒක මේ මුල් බහගත්ත ඇටුවම් බහගත්ත දෙයක් තේරවාදී. ඉතින් ඔබ දන්නේ නැතුව සමහර වැඩ කරන්න හදනවා. මේ ආරයට විශේෂ කළා මෙයාට විශේෂ කළා ಗುಣ විශේෂ එක දේවල් කරනවා. හැමදාම ප්‍රශ්නයි. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඒ සංඝයා ළඟ තියෙන්න ඕනේ ගතියක්. ඒක විශේෂයෙන්ම වෙන්න ඕනේ නායකත්වයේ ගන්න සංඝයා තුල. ඔය කිසිම කෙනෙක් අතර වෙනසක් ඇති වෙන්න දෙන්න එපා. එක එකනාගේ රුචි අරුචිකම් වෙනස්. එක එකනාගේ දක්ෂතා වෙනස්. ඒක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සේරම සංඝ කියන ගානට වැටෙනවා. ඉතින් ඒ ඔක්කොටම සමෝසේ අපිට මෛත්‍රී කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට ඇත්තට භික්ෂුන් වහන්සේලා වශයෙන් අරණ්‍ය වාසී අපේ හිතට කාවද්දලා තියෙනවා මේ ගමේ පන්තලේ ආමරු දුස්සීලයි කියන්නේ. ඒ නිසා අපිට ඈතින් එනකොටම ඒ ආමරු එනකොටම අන්න අහවලෙක් එනවා. අපි යාට සලකන්නේ නිකන් ගිතකොට ඉති ගැරන්ඩියකට සලකන්නේ අපි. භූමි තෙල් ටිකක් කරන් වරෙන් ගාපියේ ලෝපිය. එහෙම නේ තිබුණේ. ඉතින් මයිලගත්ත එක තිබුණා. ඒ කියන්නේ සංඝයා කියනකොට නම් වෙනසක් තිබුණා. ඊට පස්සේ මමත් පැවිදි වුණානේ. මමත් පැවිදි වුණාට පස්සේ ඉතින් අපිට කියන්නේ මෙහෙමයි දෙපට සිවුර අඳින්න ඕනේ. ඒකේ ජංගීය කීවේ අල්ලන්න ඕනේ. පඳු පොවන්න ඕනේ. පටත් අරගෙන යන්න ඕනේ. ගොටුවත් අරගෙන යන්න ඕනේ. බිම් බලාගෙන යන්න ඕනේ. ඇයි ඔය? ගියෝ සලකනවා ඒක. කහපාට සිවුර ඇඳොත් කුඩේ අරගෙන ගියොත් දඩබඩ ගාලා ගියොත් තනි උරේ වාගෙන එළියට බැස්සොත් ගියෝ සලකන්නේ නැහැ. ඉතින් අපි ගීයන්ගේ සැලකිල්ල ගන්න අතර අර ගමේ පන්සලේ හාමුදුරන්ට අර ගිටුව ආපු ගැරන්ටි කොට වගේ සලකගෙන හිටියේ. ඉතින් ඒක දිගටම ඒ ආරණ්‍ය වාසී සංඝයා තුල මුල් බහගත්ත දෙයක්. ඒ මුල් බහ ගැනීම නිසා අපි හරියට මේ ගෙට වෙච්ච ලොකු වෙච්ච කෙල්ලෙක් අපි පුරුෂාන්තරයට අරින්නේ නැහැ නේ කාන්තාව දන්නවනේ. එතකොට ගෙට ගන්නවනේ පුරුෂෙන්ගෙන් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ අපිව ගෙට අරගෙන තිබ්බේ කාට. ලොකු වෙච්ච කෙල්ලෝ වගේ ගෙට අරගෙන යන්න දෙන්න දුන්නේ නැහැ. යන්නවා නම් දහම්පසලක්වත් දාන්න තහනම් අපේ යෝගාශ්‍රම සංස්ථාවේ ස්ථානික. මොකද එතකොට ළමයි එක ගැටෙන්න වෙනවනේ. එතකොට කාමයේ විශ්ෙන්න පුළුවන්නේ. ඒව කරන්න බෑ. ඉතින් එහෙම ඉන්න කාලේ තමයි ඒක හරි දරුණුවට තිබුණා. ওই නිස්සාරණවනේ කාන්තාපක්ෂයේ භාවනා මධ්‍යස්ථානයක් හදනවා කිව්වහම ඒක කවදාකවත් හිතන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙම කරපු හැම කෙනෙක්ම යෝගාශ්‍රම සංස්ථාවෙන් එළෙව්වා. එහෙම නැත්තම් කිව්වා ඔය ඊළඟන කණ්ඩ හදන්න කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් මැල්ලගලදී මැල්ලගලදී හදන්න ගිහිල්ලා මේ භික්ෂුණීන් වහන්සේලා මොකද්ද මෙහෙණින් වහන්සේලාගේ ලොකු සංස්කෘතික අත්දැකීම් මට හොඳ නැහැ. අත තියන්න එපා ඔය පැත්තට කියලා. ඉතින් ඒකට මම අත තියන්න හදනකොට මට මීතිකල සංඥාගෙන් එක අබමල් රේණුවකවත් උදව්වක් ලැබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මම මේ ඊළඟන කණ්ඩ හදන්නේ. එතකොට මම කිව්වා කාර්ක සභාවට මම මේ වැඩක් කරනවා.
මෙහෙම වැඩක් කරනවා අපි පොඩි උත්සාහයක් ගන්නවා හරිය ධම්ම ස්වාමීන් පොඩ්ඩක් කියලා. අනිත් දවස් නෑ ධම්ම ජීවිත කරගන්න හරින්නේ ධම්ම ජීවිතේ වැඩක් වෙන්න ඕනේ බුරුමෙත් ගිහිල්ලා ආවේ මම උදව් කරනවා කියලා. එතකොට මම ඊට පස්සේ ඇත්තට මගේ තියෙන පාහරක මම හරි ධම්ම සංස්කෘතික තරහ වුණා. ඒක වෙනම කතාවක්. හරි ධම්ම සංස්කෘතික කාර්ය සභාව කැඳවලා කිව්වා මේක පහසුකම් සහිතව හදන්න ඕනේ. මේක සංඝයාට නෙවෙයි හදන්නේ. ධම්ම ජීවිතයට අඩු ගන්න 10ක් 15ක් ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් භාවනාවකට කාන්තාපක්ෂේ මම අහක බලන්න හිටියේ මට ගාලා ලෑ කාන්තාව ආපුවාම මට මොකෝ පිටිමේ ආපුවාම මට මොකෝ පිටිසි භාවනා කරන්නේ නෑ නේද? ඒක වෙන්නේ නෑනේ. ඊට පස්සේ ඒ පැත්තෙන් තල්ලුවක් දුන්නා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට මේ දොර ඇරලා දුන්නොත් අපි තල්ලුව දෙන්නම් කියලා. ඉතින් ඒ කියන්නේ ආධාර මුදල් ආධාර නීති පද්ධති දැන් ওই ප්‍රියංකලා කරනා වගේ සංවිධාන කටයුතු අපි කරලා දෙන්නම් කියලා. ඉතින් මං කෝ ඕව මොකුත් එපා. ඔය යන තාලේ බලන්නකෝ. වැලෙන පැත්තට මැස්ස ගහමු කියලා. ගහගෙන යනකොට මේකට හරියට කෙනෙහිකම් ගොඩක් ආවා. උග දෙනෙකුට දැනෙන්නවත් මන් තිබ්බේ නෑ. ඊට නිකන් දාගෙන ගියා. දාගෙන යනකොට අපිට තියෙන ප්‍රධානම දේ ඒ ගොඩනැගිලි ටික හදාගන්න කාන්තාවකට නතර වෙලා ඉන්න වගේ ගොඩනැගිලි හදාගන්න මොනම තාලෙකින්වත් ආර්ථිකයක් තිබුණේ නෑ. පස්සේ පිටරට ගියාට පස්සේ ඒගොල්ලෝ අපිට මේව වැඩක් නෑ කියලා හැබැයි ලක්ෂ 96ක් විතර එකතු කළා. මුල් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලක්ෂ 260ක් ඕන. 260න් භාගයක් බැංකුවේ තියෙනකොට විතරයි ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න පුළුවන් නේ කොන්ට්‍රැක්ට් එක. දැන් ඒගොල්ලෝ සල්ලි දීපු කට්ටිය කියන වහාම පටන් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙන් අපිට කොන්ට්‍රැක්ට් කරන්න දෙන්න පටන් ගන්නවත් විදියක් නැහැ. තටමලා කරලා කරන්න පුළුවන් 10කට දාලා ප්‍රොජෙක්ට් එකෙන් භාගයක් අරගෙන ඒ වෙලාවට ඕන ගොඩනැගිලි කරලා යන්තම් මුල්ගල තියෙන දවසේ වෙනකොට අපිට යන්දා නිකන් නහයෙන් වතුර උඩට උස්ස ගන්න මට්ටමට වගේ ඇවිල්ලා තිබ්බා. ඒක ඔක්කොටම මම කිව්වා මේක අමාරුම වැඩක්. ළමයි කම් වෙනකොට තටමනවා වගේ වැඩක්. කරලි වෙලා භාගයක් හදාගත්තා. භාගයක් හැදුවට ඒකේ ගොඩක් තිබුණේ පරණ කරපු දානශාලාවේ පහසුකම් ටික දෙන ටික විතර දායකයන්ට නතර වෙන්න පහසුකම් ටික තියෙනවා. උඩ ශාලාව තියෙනවා. බොහොම සුළු ගානකට ඉන්න පුළුවන්. ඊට පස්සේ ආධාර කරුවෝ බද්දලා හරි කියලා කිව්වා සාන්ත දැන් ඉතින් දිග්ගටම තල්ලු කරන්න ඕනේ මේක හදා. ඊට පස්සේ ඔක්කොම නැගිලි හැදුවා කොන්ක්‍රීට් ගහුව විතරක් නෙවෙයිනේ ඔක. අපරාධ කරන්න ෆිටින්ග්ස් හරි මේ කරන්න ගියාම කැටනේ සල්ලි යන්නේ. ගියාට පස්සේ තාමත් මේ කටයුත්තේදී මේ කරපු වැඩේදී කාන්තාවකට නතරලා භාවනා කරන්න පුළුවන් වීම අගය කරන 3-4 දෙනෙක් ඉන්නවා. කවදාකවත් ඉඩක් තිබුණේ නැහැ. මේ ඇත්තට බොහෝසිම්බ කෝසම්බි සූත්‍රයේ කතා කරන්නේ භික්ෂුන් වහන්සේලා තියෙන අතර තියෙන අරගලයක්. නමුත් මම මේ කතා කරන්න හදන්නේ මිනිස්සු මේ එක જાති අරගල හදා ගන්නවා. ඒ ගල මේ ගල ගැටුණට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු වෙච්චාම අරගල. ඥානදාමනෝ කියන්නේ නෙමෙයි. ගලක හැපුණාට අරගලයක් නැහැ. ගලක් කකුලේ හැපුණොත් අරගලයක්. අන්නේ වගේ විකාර ලෝකයක් මේකේ තියෙන්නේ. ඉතින් බුදු කෙනෙක් ඉපදිලා ලෝකේ මේ සියල්ලටම සම කරන්න ඕනේ කියන මේ කතාව කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කියපු බණ බුදුහාමුදුරුවෝ මේ කියපු ආදර්ශය අද හුඟ දෙනකොට මතක නැතුව අපි සිංහල බුද්ධහම කියාගෙන පුදුමාකාර පරිප්පුවක් කන. ඒ කන කට්ටිය හොම්බකට රිවර්ට් වෙන්න වදිනවා ඒගොල්ලන්. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ මේ පෙන්නපු ධර්මය කවදාද අපි ඉදිරිපත් කරන්නේ? කවදා අපි මේ ලෝකෙට කියලා පයින්නේ? කවදාද අපි මේකට ආදර්ශයක් විදිහට කාය කර්මයක් වශයෙන් පෙන්වන්නේ කියලා බලපුවාම දැන් මේ භාවනා මධ්‍යස්ථානේ මොකද්ද උගන්වන්නේ කියන එක. ඒක පිළිබඳව විශේෂම තලකා බැලීමක් සිද්ධ කරන්න අපි භාවනා උගන්වන්නේ සතිය විතරයි උගන්වන්නේ. මේක තාමත් රට තේරුම් ගන්න නැහැ. මේක තාමත් සතිපාසලේ ආයේ තේරුම් අරගෙනත් නැහැ. මේක තාමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තේරුම් අරගෙනත් නැහැ. මොකද අර කින විදිහේ සියල්ලන්ටම සමසේ ඕනම කෙනෙකුට ඇවිල්ලා භාවනා කරන්න පුළුවන් තැනක් දෙන්න බුද්ධානුස්සතිය දෙන්න බෑනේ. බුද්ධානුස්සතිය දෙන්න පුළුවන් බෞද්ධයන් විතරනේ. ඒකේ බුදුන් පරිනිස්සංශ කියනවා. බුද්ධානුස්සතිය දෙන්න බෞද්ධයන්. ඒකත් පුද්ගලාභි වන්දනයක් නේ තියෙන්නේ. ওই විද්‍යානුකූල නෑ ඒක. එතකොට මේ අනිකුත් සීලම භාවනා දැන් අපි කතා කරන හතරේ මෛත්‍රී භාවනා ඒකත් එහෙමයි. ඒකත් මිත්‍රකම නම් ඔක්කොම රට්ටු පිළිගන්න. මෛත්‍රී කියනකොටම බුද්ධ අහංකාරයේ බුදලයක් වෙලානේ මේක. කෙනෙක් එක මිත්‍ර වෙනවා. කෙනෙක් එක සුවද වෙනවා කියන එක අපි ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ කියන මෛත්‍රී රාග නිස්සෘතයි.
දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ විරාගී ආදරයක් නේ. රාග නිශ්චිත නැති එකක් නේ. ඒක වෙන්න බෑ. ඔය පටන් ගන්නකොට ඒක වෙන්නේ නැහැ. කොටිම කියනවනම් මෛත්‍රී භාවනා කරන්න කියලා ගෑනු හම්බ කරගත්ත පිරිමි හම්බ කරගත්ත කතාත බඳින කට්ටිය මම දැකලා තියෙනවා අනන්තවත්. කොහොම මෛත්‍රීම තමයි කියලා ගන්න. ඒක එහෙම තියෙද්දි මේ බුදුහාමුදුරු වෙන්නේ මේ විරාගික ප්‍රේමයට යන්න ගියාම මේක ආගම අනුරූපයට ආපු ගමන් මේක භාවනාවක් වෙනවා. එහෙම නැතුව යන්න මේ මම ඔය නිස්සන්න වනේ ලොක්ෙක් විදියට නැත්නම් සතිපාසෙ ලොක්ක විදියට මම මේකට කතා කරනකොට කියන්නේ ඉස්සල්ලාම තමන්ට කාය කර්මය කරගන්නකෝ මෛත්‍රී කාය කර්මය. එකිනෙකාට මෛත්‍රී කාය කර්මෙ නෙමෙයි බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ. ඉතින් ඒකෙදි මම තව පොඩ්ඩක් එහාට යනවා. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් එහෙම මෛත්‍රී කරන කට්ටිය නෑ, සත්පුරුෂෝ නෑ. මේ හරීම මුරුගසම් වැස්සර තිමිච්ච වගේ සත්තු ඉන්නේ කඩා වඩා ගන්න මෛත්‍රියක් නැති කට්ටිය ඉන්නේ කියලා. එහෙම කියන කෙනා කවුරු හරි එහෙම රෝගේ කියන එයා Tamanට මෛත්‍රී කරගන්න නැති කෙනෙක්. ඉච්චරයි බුදුआ ඒ දෙන රහස. උඹට ඔබ මෛත්‍රී කරගන්නවා නම් ඔබට ලෝකේ ඕනේ තරම් දකින්න පුළුවන් මෛත්‍රී කරන සත්පුරුෂයෝ. අද ලෝකේ තියෙන සියලුම ශිල්ප Tamanට Taman වෛර කරගන්න ශිල්ප. ඔය රූපලාවන්‍ය, පත්තරේ, බැංකුව, නීතිය සීරගෙම උගන්වන්නේ මිනිස්සු අතර ගැටුමක් ඇති කරලා Tamanට Taman වෛර කරගන්න. මට රූපලාවන්‍ය අවශ්‍ය වෙන්නේ මම කැත උනන්නේ විතරන්නේ මම දැන්ටත් ලස්සන මොකට රූපලාවන්‍ය මම මේ ප්‍රകൃතිය ලස්සන නම් රූපලාවන්‍ය කියන්නේ Tamanට වෛර කරගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන සහිතව යනකොට මහා පොළොව සැනසෙනවා ඒ ඔක්කොම ආවේ පෙරපිනින්නේ කේමාව උපලවන්නාව අසන්ති මිත්‍රාව ගත්තාම පුදුමාකාර ලස්සන ඒගොල්ලන්ට වෙනමම අවශ්‍ය උනේ නැහැ. ඉතින් අද තියෙන හැම ශිල්පයකම තියෙන්නේ දැන් ඉන්න කොල්ලෝ ඒ කොල්ලන්ගේ ඇඟට කැමති වුන් බොඩි බිල්ඩින් කරනවා. උන් ස්පෝර්ට්ස් කරනවා. මේක පොඩ්ඩක් දික් කරගන්න සුදු කරගන්න හදා ගන්න. කෙල්ලොත් එහෙමයි. මේ නාකි ගෑනු දිහා බලන්නකෝ. මොන තරම් කෝලම් කරනවද කියලා කොච්චරක් Tamanට වෛර කරගන්න එපාද මේ ශරීරය උපමට්ටම් කරා. සුද්ධෙන් පිරිසිදුවෙන් ඉන්න එක නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් මේ බුරුම ශාන්තිය හදන සමීකරණය තමයි Tamanට තම මෛත්‍රී කරගන්න දන්නේ නැති එකනට කවදාකවත් එළිය මෛත්‍රී කරන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි Tamanට තම මෛත්‍රී කරගත්තා නම් අපිට ඕනේ තරම් තියෙනවා මුළු ලෝකෙම මෛත්‍රී කරන්න ඕන. මොකද්ද Tamanට තම මෛත්‍රී කරගන්නවා කියන්නේ? ඒකට තමයි මම ඉන්නේ. මුදට වාඩි වෙලා මම මේ සුවසේ ඉඳගෙන ඉන්නවා කියන එක. මෛත්‍රී භාවනාවම උගන්වනවා නම් මෛත්‍රී කාය කර්ම කරනකොට වචී කර්මේ මනෝ කර්මේ හදාන්නේ ඊට පස්සේ වචී කර්මේ වඩනවනේ මෛත්‍රී වඩනකොට කියන්නේ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. මම වෛර නැත්තෙක් වෙම්ම කායික රෝග නැත්තෙක් වෙම්ම මානසික රෝග නැත්තෙක් වෙම්ම සුවසේ කය පරිහරණය කරන්නෙක් වෙම්ම. ඒකෙදි මේ වෛර නැත්තෙක් වෙම්මා කියලා කියන්නේ ද්වේෂ චරිතයට. ඊට පස්සේ මේ අනිත් චරිත දෙකට කායික රෝග මානසික රෝග නැත්ත කියනවා ප්‍රඥා චරිතයට කියනවා මම ඉඳුන් හිටින් ඉරියව්වේ කොයි එකේ සුවසේ ඉන්නවා. කොතන හිටියත් මොන විදියට කය පැතිරුණත් සුවසේ ඉන්නවා. ඒක කායගත සතියේදී බුදුරජාණන් වහන්සේ යථාඨිතං යථාපනිහිතං ඉමමේව කායං උපසංහරති මම කොයි විදියටද ඉන්නේ ඒ විදිහටම මේ ඉන්න විදිහටම මේ මගේ කය මෙහෙමයි කියලා බලනවා. ඒකට ආයේ මෙහෙම කෙලින් හිඳගෙන හිටපන් බද්ද පරියන්කෙන් හිටපන් එහෙම එකක් නැහැ. ඉතින් අද කී දහහක් ඉන්නවද කියලා බලන්න බද්ද පරියන්කේ දන්නේ නැති නිසා භාවනා නොකරන අය. ඉඳගෙන ඉන්න බැරි නිසා භාවනා නොකරන අය. ඒගොල්ලෝ මේ මොකක් හරි හේතුවක් හොයනවා. තමන්ගේ නුසුදුසුකමක් හොයන. ඉතින් එහෙව් ලෝකේ සතිය වඩනකොට ඒ ඉරියව්වේ ප්‍රශ්නේ නැහැ. කොයි ඉරියව්වේ හිටියත් අපහසුයෙන් හිටියත් සූතේ හිටියත් අපහසුයෙන් ඉන්න බව දන්නවනම් සතියනේ. ඊට පස්සේ තමන් මේ හරි පරි ගිහිලා හොඳට පట్టල වාඩි වෙලා කියන්නේ විශේෂඥ වෛද්‍යවරු නෑ. ඕකට පිටරටින් කට්ටිය උනේ උඹ පట్టල වෙලා වාඩි වෙයන්කෝ. වලිගොඩ වාඩි වෙලා හිටියොත් නේ අමාරු තියෙන වලිගේ ගසලා බිම ඉඳ ගනින්කෝ. ඕක කියලා දෙන්න මෛත්‍රී භාවනා කියන්න ඕනේ. මෛත්‍රී භාවනා කියන්නේ ඉඳ ගන්නකොට හොඳට සුවසේ වාඩි වෙන්න. ඒක තමන්ගේ කය සුවසේ පවත්නවායි කියන එක. අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ අනිගෝ සුඛී අත්තානම් පරිහරාමි. මම මගේ ආත්මය සුවසේ පරිහරණය කරනවා.
ගැටෙන්නෙත් නැහැ කාටවත් එක්ක බැඳෙන්නෙත් නැහැ. ආන්න ඔය මෛත්‍රී පොඩ්ඩ තියෙනවා නම් කාය කර්මයක් වශයෙන් ඉඳගත්තාම මම ඉන්නේ සමබරවද මම ඉන්නේ සැහැල්ලුවද කියන එක බලා ගන්න පුළුවන්කම තියෙනවා නම් චිත්තක්ෂණික මෛත්‍රී කාය කර්මයක් සිද්ධ වෙනවා. එතකොට එයාට මේක ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ ওই මෛත්‍රී උගන්වන්න ගියාම විපස්සනා කරලා ඉවරනට පස්සේ දෙනවා එන දිග කෝස් එකක් මෛත්‍රී භාවනාවෙන් පටන් අරගන්න කියනවා හොඳට ඕම පිපාසිතව හොඳට ඕම මඩ ගෑවිලා දූවිලි වෙලා ඉන්න කෙනෙකු ළඟ දිය බුබුලක් මහල වුණොත් වතුර උතුරන එයා කොච්චර ආශාවෙන් වතුර බාල්දිය ඔළුවේ දා ගන්නවද එතකොට යම් සුවයක් දැනෙනවනේ යාට අර තිබුණු දාහේ නැති වෙනවා මඩ හේදෙනවා අන්න ඒ වගේ තමයි මම මේ ඉඳගෙන ඉන්න මොහොත මම ඉන්නේ බොහොම පහසුවෙන් කියලා හිතන හැම චිත්තක්ෂණයකම අන්නර සම්පatti කරගතිය අන්නර කියන සාසනික සම්පත්තිය වැටෙන්න පටන් ගන්නවා. ඉතින් යා ඉරියව පවත්නකොටම ඕනම කෙනෙකුට පේනවා ඒ දරුවා ඉරියව පවත්න්නේ මේ පොඩි එකෙක් දිහා බලන්න ඉරියව පවත්න හැටි එයාට පහසුවට එයා ඉරියව පවත්න්නේ. අර හාවෙක් දිහා බලන්න එයා ඉරියව පවත්න කායිමවත් අහලා නැහැ. මේ වැඩි හිටියෝ තමයි රංගපෑමක් කරන්නේ. වැඩි හිටියෝ ගිය තැනක নানা ප්‍රකාර රංගපෑම්. ඉතින් රංගපාන හැම වෙලාවෙම කය සම්සිල්ලේ නැහැ. ඉතින් ඒ නිසා මට තියෙනවා තද ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවට වැඩි ද්වේෂයක් ශිෂ්ටාචාරය කෙරෙහි. අපි ශිෂ්ට වෙන්න ගිහිල්ලා නෙමෙයි මගුල කරන්නේ අපි හිටියනම් වැද්දෝ වගේ කැලේ අපිට ඕන විදිහට අපි ඉන්නවානේ. ඇඳුම් ඇඳිල්ලකුත් නැහැ, ඔය නීති පද්ධතියකුත් නැහැ, ඔය කොරෝනත් නැහැ. ඔය කියන මොන මගුලක්වත් නැහැ. අපි මේ තැනකක් ඉස්සරහට ගියාට පස්සේ අපි ළඟ මොකද්දෝ දඬු කදේ ගැහුවා වගේ කුරුසිය යන ගැහුවා වගේ ගතියක් තියෙනවනේ. ඉතින් මේ ධම්මානේ ගියාට පස්සේ මේ අනිලැත්තෝ කියනවා මේ කොළඹුරේ ඉන්න මිනික් ගජ්ජෝ මේ කරන වැඩ මුණ්ඩලාගේ දියුණුව කියන වචනයටත් මම වෛර කරනවා. ඕකෙන් තමයි උන්ට කෙලුනේ. අනේ අපි බලන්න කොච්චර සන්තෝෂෙන් ඉන්නවද කියලා මොකටද මේ පිරිමි උඩට අඳින්නේ කියලා අහනවා. ඌ ඉන්නේ අඳින්න නැතුව. ගෑනු අඳින එකට මොනවක්වත් ඌ කියන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ පිරිමි අඳින්නේ නැහැ. ඌ තුවා කැල්ලක් කරේ දාන්න. මොනවද මේ කරන්නේ? අපි වැස්සට අවුවට ඒකට ගැලපෙන්න ඉන්නවා මිසක්කා ඔය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හරි WHO එකෙන් හරි ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕනද මේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා මේ අක්කුන්ට මේ කොළඹුරේ ඉන්න මිනික් ගජ්ජෝ දවසට 14ක් විතර අද්දක හොදනවලු ඒකල මේ හිල් දෙකක් වහගෙන ඉන්නවලු කොරෝනා හැදේ කියලා 10යි කටයි උන්දලාට මතක නැතුළු බොද්දලැත්තු ඉස්සල්ලාම ආවේ මයංගනේට කිව්වා අපේ මිනික් ගජ්ජෝ අපේ ඌර්ල මැස්ලත් එක තමයි බුදුහාමරෝ කතා කරේ බුදුහාමරෝ හිල් 6ම වහන්න කිව්වලු මුන් දෙකක් වහගෙන මුන්ට කොරෝනා හැදෙනවනේ කපුවලැත්තෝ මුන්ට කොරෝනා හැදෙනවනේ ඔය 6ම වහන්න කියන්නකෝ වහන්න බෑ ඒව වහපු ගමන් උන්ට පාළු තනි නිකන් පැත්ත කරලා හොඳට බලන්නකෝ ඇස් දෙක වහගෙන රූප පෙන්නුනට අන්ධෙක් වාගේ කන සද්ද ඇහුනට බීරෙක් වාගේ නහයට ගඳ සුවඳ දැනුනට රසට දිවට දැනුනට කායට පහත දැනුනට ඒව නැති කෙනෙක් වගේ කල්පනාව ලාවට මොඩේක් වගේ වහගෙන හිටපන්කෝ මොනම ලෙඩක් අත්ෙන්නේ. ඉතින් මේ මිනික් ගජ්ජන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ශිෂ්ටාචාරයට විරුද්ධව අද පෙනී සිටින ජනතාව තමයි මේ ආදිවාසී. 84 වෙනකන් අපිට වැද්දෝ කියලා කිව්වා. දැන් අපි කියන බණ වලට වැඩි බණ කියනවා. ඒකවත් අහලා හැදියව් කියලා කියනවා. අපි කැමැති ආදිවාසීන් කියන නමට මිනික් ගජ්ජන්ට මේක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ශිෂ්ටාචාර වුණාට පස්සේ මිනිස්සුන්ට ඉදුම් හිටුම් පහසුකම් නැහැ නේද? බලන්න කොච්චර ආතතියකද ඉන්නේ කියලා, කොච්චර අසහනකද ඉන්නේ කියලා නුවර නගරක, කොළඹ නගරයක ඉන්න මිනිස්සු මේ පුඩු කූඩුවකට කූඩු වෙලා කොරෝනා ආවට පස්සේ මොනතරම් අසහනකද ඉන්නේ කියලා. ඉතින් මේකද ශිෂ්ටාචාරය කියන්නේ, මේකද නගරය කියන්නේ, මේකද රාජධානිය කියන්නේ, මේකද මේ අගනුවර කියන්නේ. මේක වදකාගාරයක් නේ. මේ වදකාගාරයේද හදාගත්තේ ඉතින් කො මෛත්‍රිය. බලන්න පොඩි පැට්ටන්ඩ සෙල්ලම් කරන්න දුන්නාට පස්සේ උන් පොඩි පැටව කොච්චර ලස්සන සෙල්ලම් කරලා ඉන්නවද කිය. උන්ට නීති මොකක්වත්ම නැහැනේ. ආනේ විදියට මේ යථාසුකං යථාටිතං යථාපනිතං මේව කායං උපසංහරති කියන විදියට ඉදුම් හිතුම් පහසුකම තමයි මෛත්‍රී කියන්නේ. එහෙම තියෙන එකාට ලෝකෙටම මෛත්‍රී කරතයි. ඒක දන්නේ නැති කෙනා තෝරනවා. අර මෙයා අරක මේක නැම්මඩ පස්සේ සතියේ තියෙනවා ගතියක් choiceless awareness කියලා. සතිය කියන්නේ කිසිම දෙයක් තීරුමකින් බේරුමකින් තොරව එන දේ බාරගනි.
ඉතින් නිස්සරණමනේ පටන් අරගෙන සතියට ගියාට පස්සේ අපි දවස් 7 භාවනා වැඩමුළු කරනවා එකම දවසක්වත් බුද්ධ පූජාව තියන්නේ නැහැ. එකම දවසක්වත් බුද්ධ වන්දනාව කරන්නේ නැහැ. ඉතින් වයසක අම්මලා අහනවා දැන් නම් දවස් 7ක් අපරාධේ නාස්තුනා ගෙදර ගිහලා බුද්ධ පූජාව හරි තියා ගන්න ඕනේ මේ පිනක් වෙන්න එපා. දැන් මේක මොකක්වත් වෙලා නැහැ. අනේ ස්වාමීන් වහන්සේ යන්න ඉස්සලා භාවනා ක්‍රමයක් කියලා දෙන්න බැරිද කියලා. යන දවසේ. මොකද මේ දවස් 7ම පාළුවට ගිහිල්ලා තියෙන්නේ. කිසිම මෛත්‍රියක් නැහැ. කිසිම බුද්ධ පූජාවක් නැහැ. කිසිම බෙරහෙල්ලිල්ලක් නැහැ. කිසිම දඬු බෙර ගැහිල්ලක් හෝ හුඳුන් කුරුපත්තු කිරිල්ලක් හෝ මොකක්වත් නැහැ. බුදු ගියක් තියෙන ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අර මෛත්‍රී කියන කෝ මේ ඉඳගෙන සිටිල්ල තමයි ශ්‍රේෂ්ඨම චිත්තක්ෂණය. Tamanට Taman මෛත්‍රී කරගන්න එක. ඉතින් ඒක දන්න මිනිස්සුන්ට මට පේනවා ඒ මිනිස්සු මට ස්තුති කරන්නෙත් නැහැ. අදත් කියනවා මේ ධම්මවිහාරී ආමතුරු අනේ ශාන්සි පොඩි ළමයි භාවනා කරනකොට ඒ කියන වචන වලින් අපිට කොච්චර ගෞරව කරනවද කියලා. කවදාකවත් අපේ බුදු ආනේ ගුරු ආමතුරුනේ උපවාන්තේට නිවන් සුව ලැබෙ බොන්නවක්වත්ම නැහනේ. මට ඉඳගෙන ඉන්නකොට මේ තුන හිටගෙන ඉන්නකොට මේ තුන දැන් ওই නානකම මට කියනවා ඒ ළමයි කිව්වලු ඔබ අන්තේ දන්නවලු ඕමන් වල ඉන්න ළමයි මම භාවනා පොත කියවන්න ඉස්සලා විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉන්නවා හැම විෂයටම ලකුණු 90ට වැඩි අරගත්තා මම ඔක්කොටම කියනවා වාඩි වෙන්න ඉස්සලා පත පාඩම් කරලා ඉස්සලා පොඩ්ඩක් සතිමත් වෙන්න කියලා. ඉතින් බෑන්ඩ් මේ දරුවා දෙමාපියන්ට කරන අත්‍යවශ්‍ය වචනේ ඔය කියන්නේ. දෙමාපියන්ට ඕනේ දේනේ ඔය කියන්නේ. ඔය ටියුෂන් වත් නෙවෙයිනේ මොන මගුලක්වත් නෙවෙයිනේ දරුවෝ රසට පාඩම් කරනවා. ඉතින් ඒ මෛත්‍රී කාය කර්මය Tamanට දන්නවනම් මට මෙහෙමනම් අනික් මනුස්සයා ගෑණියෙක් වේවා පිරිමියෙක් වේවා ස්ත්‍රී පැවිදි වේවා උපවිදි වේවා මාංශයේ අවශ්‍යතාවය ඔච්චරමමනේ. කාටද කිය හැකිද මේ මම පිරිමි වෙච්ච නිසා ගෑණි වෙච්ච නිසා මගේ අවශ්‍යතාවය වෙනස් කියලා. එහෙම එකක් නැහැ. ඕක තේරුම් ගන්න කොච්චර කල්යයිද කියලා බලන්න. ඒ උගේ අවශ්‍යතාවය මට තියෙන්නේ මගේ එකම උඩට ඉස්සල්ලාම මෛත්‍රී කරා. ඉඳුන් හිටුන් පහසුකම ගන්නකො. ගිය තැන ආතන තමයි සුවසේ වාසය කරනවා නම් ඊට වැඩිය බණක් නෑ ආයේ. ඊට වැඩිය කියන්න දෙයක් ඇත්තේ නෑ. නමුත් ඒක කොච්චරක් බෞද්ධයන් නැති කරගෙන ඉන්නවද කියලා. මොකද ආර්යයාගේ වැරද්ද මෙයාගේ වැරද්ද ආර්යයාගේ සීලෙ මෙයාගේ සීලෙ බල බල අර කියන විදිහට කලා බණ්ඩන ජාතාන කලා ජාතාන විවාදාපන්නාන අඤ්ඤමඤ්ඤේයි මුක සත්‍තිහි විතුදන්තා විහරಂತಿ කටකිටේරියක් වගේ. අද මේ ජනමාධ්‍ය සහ අද මේ තියෙන යටිතල පහසුකම් සහ sannivedanaye වැඩි වුණාට පස්සේ ප්‍රශ්න වැඩි වුණා මිසක්කා මොනම තැනකටවත් මිනිස්සයා ගිහිල්ලා නැහැ. ඒකයි මේ වැඩි නායකයා කියන්නේ මං කියන්නේ වට වෛර කරන්න කියලා. ඒව තිබුණාට කමන්නේ. අපි කතා කරලා අඩුවනේ භාවනා කරන අය සමග්ගාණන් තපෝසුකෝ. තපත හරියන්නේ සමගි වෙච්ච එකාටනේ. ගැටුනේ කාට කවදාකවත් හරියන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ උඹලා ওই විදිහට එකිනෙකාට ගැටිගෙන ඉන්නකොට සමගියව භාවනා කරන මනුස්සයාට හොරෙන්වත් මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා. එලිපිට තබා. බෑනේ. ඉතින් කොහෙද උඹට භාවනාව හරියන්නේ? හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බුදු කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මුස්ලිම් මනුස්සයෙක් වත් තේරෙන්නේ. ඒකයි එමිසු ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කරපු ධර්මය, එලි කරපු දේ තාරාණීය ධර්මය. ප්‍රිය කරනෝ, ගරු කරනෝ ඕනම කෙනෙකුට ප්‍රිය කරනවා. ඕනම කෙනෙකුට ගරු කරනවා. ඒ වගේම කෙනෙකුට අවවාදයක් දෙන්න පුළුවන්. වැඩක් නැහැ. ඔක හරියන්නේ නැහැ. ආයුධ ගත් එක ආයුධෙන් නැහිනවා. එහෙම නෙමේ සාන්ත දාන්ත වේයන් ඉවසපන්. ඕක සමාව දීපන්. හරියට. මට එච්චරම දුන චරිතයක් හෝ ආදර්ශවත් චරිතයක් නැහැ ඕක සම්බන්ධයෙන්. මම ගහලා බැනගෙන රණ්ඩු කරගෙන තියෙනවා. මම බුරුමේ ඉඳලා එනකොට 96 දෙසැම්බර් 26 දකෝද මං ආවේ. එනකොට හිතනවා ඊට පස්සේ කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා. ආවෙත් හරිදම සංසෙත් එක්ක. ඉස්සෙල්ලම තරහ වුණේ හරිදම සංසෙත් එක්ක. මට උපසම්පදාවේදී කර්ම වාක්‍යය කියපු බුරුමයන්ට ටිකට් එක දීපු ලොකු ශාන්තික උපස්ථාන දීපු හරිදම සංසෙත් එක්කම තරහ වුණා. ඉතින් මට චික්කේ බලපන් දයෝපගත උඹට වෙච්ච දේ. පස්සේ මම වැඳලා මං කව සාමයේ වෙනුවෙන් සාසනේ පැවැත්ම වෙනුවෙන් වැරද්ද මුකුත් තිබ්බ මම ඔබ වහන්සේට වැදලා සමාව දෙනවා කියලා. මට ඔක්කොම බැන්නා. බොහෝරි කඩියා ඔච්චර ෆයිට් එකක් කරලා ඉවරලා මේ මම කව සාමෙටනේ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මම ප්‍රාර්ථනා කරා වැඩි ඇසුරක් ඕනේ ඔබ වහන්සේක වැඩක් කරන්න. ඉන්න පැත්තකට වෙලා මට පුළුවන් වුණා. හැබැයි ඒක ඉතින් තුවාල කරගෙන සනීප කරගන්නවා.
මෙතන කියන්නේ බුදුරජාණන්සේ තුවාල කරගන්න නැතුව අඩුම ගානේ බණ භාවනා කරන අය අතර මේ සුහදභාවයේ අපි මේ පෙන්නන පුංචි නෑදෑකම අපි මේ පුංචි පෙන්නන යාලුකම අපි මේ පෙන්නන පුංචි මිත්‍රත්වය ලෝකෙට පුදුම පණිවිඩයක් දෙනවා. පුදුම පණිවිඩයක් දෙනවා. ඊයේත් මේ වෙලාවේ මම බණ කියනකොට ඥාතියනි කිව්වා අපේ පවුලේ ඔක්කොම අතරේ ඒක තියෙනවා. මොකද්ද දන්නේ කවදාකවත් කිසිනෙක් උඹනොදකින් කියන්නේ. මම මේ කර කඩප්පුලි වැඩ වලට මගේ කට්ටියවත් මට උඹනොදකින් කියන්නේ මගේ පවුලේ ඉන්න අය දන්නෙත් නෑ හැබැයි මම කඩප්පුලිකම් කරා. නමුත් උඹනොදකින් කියන්නේ මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා මේ මානසිකත්වය. ඒ නිසා දැන් ඉති වෙලා ගිහිල්ලානේ තියෙන්නේ. මං ඉල්ලා හිටිනවා ඒ කෝසම්බි වැඩෙන් ආදර්ශයට ගන්න අද අපි අතර කොච්චර පටු මානසිකත්ව වාද විවාද කුල ભેද නිකාය ભેද ප්‍රශ්න ඇති කරගෙන තියනවාද අන්නේ ප්‍රශ්න ඇති කරගෙන තිබුණාට නැති කරන්න බැරි එකම ප්‍රශ්නයක් අත්දැක නෑ ප්‍රශ්න නැති කිරීමේ උත්තරේ කාගවත් ළඟ නෑ මගේ ළඟයි තියෙන උත්තරේ මොකද්ද මම මෛත්‍රී කරන්න මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ ඉතාමත්ම වටිනවා මට ලැබිච්ච මනුස්සත්ව භාවය උතාමත් වැඩ. මට වැඩිච්ච මේ ක්ෂණ සම්පත්තිය මේ වර්තමාන මොහොතේ එළඹ සිටින ගතිය උතාමත් වටිනවා. ඒක ලබන්න මොන දේ කෙරුවත් කරත හැකියි. අපිට යට නටමින්, ගයමින්, බයමින්, අඬ මොන දේත් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ පුංචි ආදර්ශය දෙමු. මේ තියෙන භයානක අතිර්ණාත්මක ලෝකේ කොරෝනා පැතිරෙද්දී දුරස්ත භාවනාවක් කරන අපි මේ පුංචි ටික අපි එකතු වෙලා පුළුවන් තරම් ලෝකයට ප්‍රාර්ථනා කරමු. හැබැයි හොඳට බට්ටල වාඩි වෙලා හැබැයි. මම හොඳට සතිය පිහිටවලා අනික් සීළු දෙනාම මේ මම වාගේ සූපත්ත්වා නැත්තම් මේ අත්විඳින්න පුළුවන් සුඛයක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් සුඛයක් එයත්න්ට අත්පත් වේවා. ඒ තාක් ඒ සීළු දෙනාට මේ පණිවිඩය යන තාක් මම ලෝකයා වෙනුවෙන් භාවනා කරනවායි කියලා මට නිවන් දකින්න ඕනේ. මේක පුද්ගලික වැඩක් නෙමෙයි කියලා පුළුවන් තරම් වෙනදට වැඩි චිත්තක්ෂණයක් භාවනා කරන්න. වෙනදට වැඩි චිත්තක්ෂණයක් සතිමත් වෙන්න. වෙනදට වැඩි චිත්තක්ෂණයක් සූසි වාඩි වෙලා ඉන්න. වෙනදට වැඩි චිත්තක්ෂණයක් පොළවේ නිකන් සූසි ඇවිදින්න. වෙනදට වැඩි චිත්තක්ෂණයක් දත් දෙක මැද ගන්න මේ මෛත්‍රියෙන් යුක්තව වෙනදට වැඩි චිත්තක්ෂණයක බත් පිටක් වළඳන්න මෛත්‍රියෙන් යුක්තව මේක තමයි ලෝකෙට තියෙන එකම උත්තරේ. මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. අහගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු